ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. අද 2020 මැයි 28 බ්‍රහස්පතින්දා සිරස්තල දිනක් තුල කොවිඩ් ආසාදිතයින් 150 සමස්ත ආසාදිතයින්ගෙන් 745ක් සුවය ලබයි. කොළඹ ගෆූර් ගොඩනැගිල්ල හුදකලා කෙරේ. මැයි 31 ජූනි 4-5 රටටම ඇඳිරි නීතිය. තොණ්ඩවන්ගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව. තොණ්ඩවන් වෙනුවට පුජ්ජීවන් පත් කරන්නයි කම්කරු කොංග්‍රසය අගමැතිගෙන් ඉල්ලයි. ප්‍රහාරයට පැය කිහිපයකට පෙර දෙහිවල බෝම්බකරුගේ නිවසට බුද්ධි අංශ ගිහින් පාස්කු ජනාධිපති කොමිසමේදී හෙළිවේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Anuj Karunaratne. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ මේක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතින්ගේ ගණන මෙවන විට 1486ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ තුල හඳුනාගත් ආසාදිතින් 17 දෙනාගෙන් 15 දෙනෙකු ඩුබාහි සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයන් වන අතර අනෙක් දෙදෙනා නාවික හමුදා සමාජිකයින් වනවා. මේ අතර ඊයේ දිනේ තුල පමණක් කොවිඩ් ආසාදිතින් 150 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණා. මෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණු අතර එම සංඛ්‍යාව 150ක්. ඒ අතරින් 97 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉන් 92 දෙනෙකු කුවේට්හි සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි 5 දෙනා ඉන්දියාවේ චෙන්නයි සිට මෙරටට පැමිණ කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ වෙමින් සිටි පිරිසක්. මීට අමතරව ඊයේ දිනේ හඳුනා ගැනුණු සෙසු ආසාදිතයින් 53 දෙනා නාවික හමුදා සමාජිකයින්. අද තවත් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගත් අතරින් 15 දෙනෙකු ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි කුවේට් සිට පැමිණි පිරිසක්. හඳුනාගත් අනෙක් ආසාදිතයින් දෙදෙනාද නාවික හමුදා සමාජිකයින්. මෙරටින් කොවිඩ් ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වූයේ නාවික හමුදා නියැදියෙන්. පළමු ආසාදිත නාවික හමුදා සෙබලා වාර්තා වූ ඉකුත් අප්‍රේල් 22 වෙනිදා සිට අද වන විට ගත වූ දින 36 තුල වාර්තා වන සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 693ක්. එමෙන්ම අද තවත් නාවික සෙබළුන් 13 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයින් ගණන 357ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොළඹ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගෆූර් ගොඩනැගිල්ල තුල සේවා කටයුතු වල නිරත වූ නාවික හමුදා සමාජිකයෙකු ඊයේ දිනේ COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග අද ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් PCR පරීක්ෂණයන්ට ලක් කර තිබෙනවා. ගොඩනැගිලි 200ක් පමණ නාවික රියදුරන් සහ වෙනත් අය සිටිනවා. එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් නිරෝධායනයට ලක් කිරීමට ඊයේ එසේ පියවර ගත්තා. COVID-19 වසංගත තත්ත්වයත් සමගම නාවික හමුදාවේ අත්‍යවශ්‍ය පරිපාලනීය කටයුතු සඳහා මෙම ගොඩනැගිල්ල අපි භාවිතා කළා. විශේෂයෙන්ම මෙම ගොඩනැගිල්ල අපි භාවිතා කළේ වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය. ඒ සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන කොටසක් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය ආහාර, මොවුන්ගේ රාජකාරී කරන පරිශ්‍රයේ තිබෙන සෞඛ්‍යමය තත්ත්වය මත අපිට මොවුන බාහිර සමාජය සමග හෝ නාවික හමුදා කඳවුරු තුල ඉන්න අනෙක් පිරිස සමග අපිට කලවම් කිරීමේ හැකියාවක් එහෙම නැත්නම් ගැටීමට සැලසීමේ හැකියාවක් නැහැ. මෙහි නාවික හමුදා පුද්ගල ආසාදිත වීම තුලවත් මහ ජනතාවට අනිසිබියක් ඇති කරගත යුතු නැහැ. මේ නාවික හමුදාව විසින් මනා පරිපාලනයකින් පාලනය කරන ලද ගොඩනැගිල්ල. මේ නිසා කිසිදු අවස්ථාවක මොවුන් බාහිර සමාජයත් සමග ගැටීමට අපි සලස්වලා නැහැ. ඒ වගේම මොවුන් නාවික හමුදාවේ අනිකුත් කඳවුරු වල සිටින පුද්ගලයන් සමග වුන් ගැටීමට සලස්වන්නත් අපි නැහැ. අද වන විට ආසාදිතයන් වාර්තා වීම අතරින් කැපීපෙනෙන වර්ධනයක් පෙන්눔 කරන්නේ කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින්නන්ගේ නියැදියයි. කුවේට් සිට 466 දෙනෙකුගේ කණ්ඩායම මෙරටට පැමිණියේ පසුගිය 19 හා 20 යන දින තුලයි.
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ එම පිරිස අතරින් 321 දෙනෙකුම මේ වන විට ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. කුවේට් සිට පැමිණෙන විශේෂයෙන්ම මැද පෙරදිග සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් අතර මේ රෝගය බහුලව අපි දකින්න ලැබෙනවා. ඒ නිසා ඔවුන් ලංකාවට පැමිණෙනකොට ඒ තුලින් නැවතත් සමාජයට මේ COVID-19 රෝගය ව්‍යාප්ත වීමට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරලා තියෙන්නේ. මේ අතර අද පස්වරු 2 වන විට කුවේට් රාජ්‍යයෙන් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 23267ක් වූ අතර එරටින් මරණ 175ක වාර්තා වී තිබුණා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් කුවේට්හි සේවය කරන අතර එරට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ශ්‍රී ලංකා රජයෙන් වෛද්‍ය කණ්ඩායමක් එවන ලෙස ඉල්ලා සිටිනවා. ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකිකයින් ජීවත් වන කුවේට් දේශයේ මේ වෙනකොට අපිට දැනගන්නට තිබෙන තොරතුරු අනුව 400කට වැඩි පිරිසක් කොරෝනා ආසාදනය වෙලා රෝහල් වල ප්‍රතිකාර ලබනවා. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකිකයින්ට යම් සහනයක් ලබා ගන්නට ශ්‍රී ලංකා රජයේ මැදිහත් වෙලා අඩුම තරමින් ශ්‍රී ලංකාවේ සිට සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායමක් හෝ ඖෂධ සමග කුවේට් දේශයට එවන්නට කටයුතු කරයි කියන ඉල්ලීම මේ මොහොතේදී කරනවා විශේෂයෙන්ම කුවේටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්. ඒ අනුව අද පස්වරු 6 වන විට නිකුත් කර තිබූ දත්තවලට අනුව මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 729 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා. එය 49.06%ක ප්‍රතිශතයක්. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 309 දෙනා ප්‍රතිශතයක් ලෙස 20.79%ක්. ඔවුන් අතරින් 68 දෙනෙක් වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. විදේශවල සිට පැමිණ ආසාදිතයින් ලෙස හඳුනාගත් ගණන මේ වන විට 448ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 30.15%. ඊට විදේශිකයින් තිදෙනෙකුද ඇතුළත්. කෙසේ වෙතත් මේ වන විට ආසාදිතයින් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියන් සහ විදේශවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණක් වන අතර පසුගිය දින 28 පුරා බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ. මේ තේන තත්ත්වයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට තවම පීඩනයක් නැහැ රෝගීන් වැඩිවීම පිළිබඳව. ඒක මනාව කල්පනාකරණය කරන්න පුළුවන්. අපිට මේ අවස්ථාවේදී අපේ ප්‍රජාව තුළින් රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. ඒ හොඳ කාරණයක්. නමුත් අපිට එකෙන් කියන්න බෑ තවදුරටත් අපේ රෝගීන් මේ සමාජය තුළ නැහැ කියලා. ඒ නිසා අපි නිතරම හිතන්න ඕන මේ සමාජය තුළ COVID-19 රෝගීන් සිටිය හැකියි කියලා. එහෙම හිතාගෙන වැඩ කළොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ රෝගය පාලනය කරන්න. මොකද අපේ සමාජය තාම 100%ක්ම ආරක්ෂිත නැති නිසා. හඳුනාගත් අවදානම් කණ්ඩායම් ඉලක්ක කෙරෙන දෛනික PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ අනුව COVID-19 ආසාදිතයන් පොකුරක් ලෙස හඳුනා ගැනීමත් සමග හුදෙකලා කර නැවත විවෘත කෙරුණු කොළඹ බණ්ඩාරනායක මාවතේ තොරාගත් පිරිසකගේ රුධිර සාම්පල ලබා ගැනීම අද සිදු කෙරුණා. කණ්ඩකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි අයගේ රෝගය සුව වී පැමිණි අයගේ 200 දෙනෙකුගේ රුධිර පරීක්ෂා කිරීමට අපි සැරසී සිටිනවා. මේ මාසය තුලදී සිදු කරපු PCR පරීක්ෂණ 1500න් දැනට එක රෝගියෙක්වත් කොළඹ නගරයේ කොළඹ නගර සභා පරිසරයේ එක්කෙනෙක්වත් වාර්තා වෙලා නැහැ. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 රෝගීන් ගණන 1486ක්. අද COVID-19 ආසාදිත තවත් පුද්ගලයන් 13 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටවෑමත් සමග මේ වන විට පූර්ණ සුවය ලැබූ ගණන 745ක්. එය ප්‍රතිශතයක් වශයෙන් 50.14ක් වනවා. ආසාදිතයින් 731 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් 49.19ක ප්‍රතිශතයක්. වෛරසය ආසාදනය හේතුවෙන් මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 10ක්. එය ප්‍රතිශතයක් ලෙස පවතින්නේ 0.67ක තරම් සුළු අගයකයි. මේ අතර COVID-19 ව්‍යාප්තිය බලක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය පිළිබඳව නව ජීවන රටාවක් උදෙසා යන්න මාතෘකා කර ගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ක්ෂේත්‍ර 46ක් සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඊට කුලිරත සේවා භාවිතය, පොදු ප්‍රවාහන සේවා, ශරීර සුවතා මධ්‍යස්ථාන, සංචාරක කර්මාන්තය හා හෝටල්, පිළිගැනීමේ ශාලාවල පවත්වන මංගල උත්සව, අවමංගල්‍ය කටයුතු, ප්‍රසිද්ධ රැස්වීම්, සම්මන්ත්‍රණ හා වැඩමුළු මෙන්ම මත්පැන් හා දුම්කොළ අලෙවිකරණ ස්ථාන ඇතුළු ක්ෂේත්‍ර ඇතුළත්. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු www.health.gov.lk හෝ www.adaderna.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකියි. The big story. This is a news alert from Adaderna 24. මෙන්න දැන් ලැබුණු පුවතක්. අද පස්වරුවේ තවත් COVID-19 ආසාදනය වූ 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම 17 දෙනාම ඩුබාහි සිට පැමිණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1503 දක්වා ඉහළ යනවා.
This is a news alert from Ada Verana 24. එළඹෙන මැයි 31 වැනි ඉරිදා මෙන්ම ජුනි 4 සහ පොසොන් පොහොය යෙදෙන 5 වැනි සිකුරාදා යන දින තුනේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ජූනි 6 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි. අදවන විට දිවයිනටම බලපැවැත්වන පරිදි ලිහිල් කර ඇති ඇඳිරි නීතිය මැයි මාස 31 වැනි ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට බලපැවැත්වන පරිදි පැනවෙනවා. ජුනි මාස 1 වැනි සඳුදා සිට ජුනි මාස 3 වැනි බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. කෙසේ වෙතත් ජුනි 4 බ්‍රහස්පතින්දා හා පොසොන් පොහොය යෙදෙන ජුනි 5 සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ජුනි 6 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. අලුයම 4ට ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු අදත් ලංගම බස් රථ හා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වුණා. මගේ නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් බස් රථවල හා දුම්රියේ ගමන් කරන ආකාරය දක්නට ලැබුණා. මෙතර දින 68කට පසු අද උදැසන 8:30ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා දුම්රියක් ධාවනය කෙරුණා. අද දින කොළඹ බලා දුම්රිය 31ක් ධාවනය කරනු ලැබුවා. මගීන්ට තියෙන ඉඩපඩ ප්‍රමාණය ඉදිරි සතියේදී ඒ වැඩි කරලා කිසිම මගියෙකුට තදබදයක් නැතුව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. මේ අතර ජාතික රෝහලේ හෘද රෝගාංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අද පැමිණ සිටි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියා. ඒ රෝහලින් පිටත මාර්ගයේ තෙක් පෝලිම් වල දිගු කාලයක් රැඳී සිටීමට සිදුවීම හේතුවෙන්. සෙනඟ වැඩි ඉතින් මේ තියෙන නීති රීතිත් එක්ක ඉතින් මිනිස්සු ඒවා අනුගමනය කරන්න ඕනේ. ඒක නිසා ඉතින් පොලිම ටිකක් දිගට තියෙනවා. අපට අපහසුයක් තියෙනවා. ඒ වුණාට ඉතින් මේ දරාගෙන ඉන්නවා මේ රේට් එක ගන්න ඕන නිසා. මේ ගන්න ආයේ පොලිමේ ඉන්න වෙන මොනවා කරන්නද? අද දිනේදී නඩු කටයුතු සඳහා අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි පිරිස් නියමිත දුරස්ථ භාවයේ තබා නොගනිමින් පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. මේ අතර බෙල්ජියම් ගුවන් සේවයට අයත් ENT 501 ගුවන් යානයෙන් අද උදැසන බෙල්ජියම් සහ නෙදර්ලන්ත ජාතිකයින් 41 දෙනෙකු මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා. ඔවුන් ගාලුවරායේ මේ වන විට නැංගුරම්ලා ඇති නැව් තුනක කාර්ය මණ්ඩල සමාජිකයින් වනවා. ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම විදේශිකයින්ව විෂ බීජ හරණය කිරීමෙන් පසු නාවික හමුදාව විසින් ගාලුවරාය වෙත රැගෙන යනු ලැබුවා. ඇමරිකාවේ කොවිඩ් මරණ ගණන ගත වූ වසර 44 පුරා යුද්ධයෙන් මියගිය ඇමරිකානුවන්ගේ ගණනට සමාන බව විදේශ මාධ්‍ය අද අනාවරණ කළා. මේ අතර බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතින් ගණන 4 ලක්ෂ ඉක්මවා ගිය අතර ඉන්දියාව කොවිඩ් ආසාදිතින් වැඩිම රටවල් ලැයිස්තුවේ 10 වෙනි ස්ථානයට පත් වුණා. ඒ සමගින් සමස්ත ගෝලීය ආසාදිතින් ගණන 58 ලක්ෂය ඉක්මවා ගිය අතර වාර්තා වී ඇති මරණ ගණන 3,57,984ක්. අභාව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවා. දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේදී භාරගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් විසින්. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර ඇති බත්තරමුල්ල කුඹුග්ගහදුව මාවතේ පිහිටි නිවස වෙත දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් පැමිණියා. කඳුකරේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් එතුමත් විශාල සේවයක් කළා තියෙනවා. මෙතුමා දේශපාලනයේ විශාල චරිතයක්. ඒ හිදස කොහොමද පුරවන්නේ කියන එක ප්‍රශ්නයක්. සෑම විටම වතුකරයත් ගමත් පන්සලත් සමග සහසම්බන්ධතාවය ඇති කරගනිමින් ඊටාම නිහතමානී දේශපාලකයෙකු වශයෙන් එතුමා සිය ප්‍රජාව වෙනුවෙන් ඉමහත් සටනක යෙදුණා. පුළුල් දෘෂ්ටියක් අනුව මේ රටේ සෞභාග්‍ය වෙනුවෙන් අපකැප වෙලා හිටපු උදාර නායකයෙක්. අවුරුදු 55 එතුමා අපෙන් වෙන්වීම මුළු රටටම ලොකු පාඩුවක් හැටියට අපි දකිනවා. තොණ්ඩමන් මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවේ අද පෙරවරු 10:30ට පමණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විසින් එහිදී තොණ්ඩමන් මහතාගේ දේහය බහර ගනු ලැබුවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූලව දේහය රතු පළස මතින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙනනු ලැබුවේ ඉන් අනතුරුවයි.
පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වුණා. අනතුරුව දේහේ කොළඹ 3 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයට අද පස්වරුවේ රැගෙන එනු ලැබුවා. තොණ්ඩමන් මහතාගේ කොත්මලේ රම්බොඩ පිහිටි නිවස වෙත හෙට දේහේ රැගෙන ගොස් මැයි 30 වනදා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ ඒ තැන්පත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. දේහේ පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 31 වනදා නෝවුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සමාජිකයන් අතර හමුවක් විජේරාම මාවතේ පිහිටි අගමැද නිල නිවසේදී ඊයේ පැවැත්වුණා. අභාව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ඔහුගේ පුත්‍රයා වන 26 හැවිරිදි ජීවන් තොණ්ඩමන් මහතාට නාම යෝජනා ලබා දෙන්නයි ලංකා කම්කරු කොංග්‍රසයේ අග්‍රාමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නියෝජනය කරන දේශපාලන පක්ෂයක් වන අතර මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදාළ ඉදිරි පියවර ගන්නා බවට අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කර නිවේදනයේ සඳහන්. තාවදාන්න තීන්දුව තාම නිවැරදි තීන්දුවක් වශයෙන් ගන්නවා. අපේ සම්පූර්ණ සහාය තම ආශිර්වාදයක්ම අපි වඩ දෙනවා. සමගි ජනබලවේගයෙන් නාම යෝජනා බාර දුන් එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් 102 දෙනාගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම පිළිබඳව හෙට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ පිහිටවීම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සහිතව සිදු කර ඇති නිසා එය කිසිසේත්ම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවන බවයි. ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා සමගි ජනබලවේගයෙන් නාම යෝජනා බහර දී තිබෙන එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් 102 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව ඔවුන් වෙත දැනුම් දී තිබෙනවා. පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් දේශපාලන පක්ෂයක් කරහා නාම යෝජනා බහර දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ పూర్ව අනුමැතිය ලබාගත යුතු වද අදාළ සමාජිකයින් කිසිවෙකුත් කිසිදු పూర్ව අවසරයක් ලිඛිතව ලබාගෙන නොමැති බව පක්ෂ මහලේකම් අඛිල විරාජ් කාර්යවසම් මහතා ඊයේ නිවේදනය කළා. මෙලෙස පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවා තිබෙන පිරිස අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් රැසක්ද වනවා. ඔවුන්ට ලිඛිතව නිදහසට කරුණු දැක්වීම සඳහා දින 7ක කාලයක්ද ලබා දී තිබෙනවා. පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට අදාළ ලිපි ලියාපදිංචි තැපෑල මගින් ඔවුන් වෙත යොමු කළ බව එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නීතිඥ නිශාංක නානායක්කාර මහතා සඳහන් කළා. එමෙන්ම හෙට පෙරවරුවේ රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. තවම අපිට එහෙම කිසිම ලිපියක් ලැබිලවත් කිසිම දැනුම් දීමක්වත් කරලා නැහැ. අපි සමගි ජනබලවේගයේ පිහිටෙව්වේ සියලු දේ කරේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් අනුව. පිහිටවන සන්දානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒ වගේම අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමත් එතුමාට මොන කෙනෙක් ලේකම් කරන්නත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව කරා. ඊට පස්සේ තමයි එක්සත් ජාතික පක්ෂය අද සුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ නමත් බෝඩ් එකත් අලියත් විතරත් කරගෙන ඉන්නවා. ජනතාව හොඳ තීන්දුව දෙයි මහමැතිවරණේ. මේව නම් ඉතින් මම කියන්නේ සුනකෙක්ගේ අදවමුකේ රෝම කූපයක් තරම්වත් අපිට අදාළ සහ වටින්නේ නැහැ ඔය කියන කරදාස. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හංසය ලකුණ කියන්නේ කොහොමත් පක්ෂයක්. එදා දුන්නු අනුමැතිය විදිහටම තමයි සමගි ජනබලවේගයටත් අනුමැතිය දුන්නේ. මේ දෙකේ කිසිම කන්ෆ්ලික්ට් එකක් නැහැ. මගව එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව තියෙනවා. මේ ව්‍යවස්ථාවේ 3.4 කිසිදු සමාජිකයෙකු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය නොමැතිව වෙනත් දේශපාලන පක්ෂයක හෝ සන්දානයක නාම යෝජන ලැයිස්තුවක අපේක්ෂකයකු ලෙස නම ඇතුළත් කිරීම හෝ ස්වාධීන කණ්ඩායමක නාම යෝජන ලැයිස්තුවක නම ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේය. මේක තමයි ප්‍රශ්නේ. සමගි ජනබලවේගය කියන්නේ වෙනත් පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය කිව්ව හදාගන්න කියන සන්දානේ නෙමෙයි. මේක වැරදි අර්ථකථනයක් දෙනවා. ඒක ලියාපදිංචි වෙනත් පක්ෂයක්. ඒක වෙනත් පක්ෂයකින් ඉල්ලන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙකුට. මේ පක්ෂයට අවසර දුන්නේ සිරිකොත මුලස්ථානයේ කියන්නේ. එහෙම අවසරයක් දීලත් නැහැ. මේගොල්ලෝ ලිඛිතව අවසරයක් ගත යුතු වෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් වෙනම පක්ෂයකින් හරි වෙනම සන්දානයකින් හරි ඉල්ලනවා. එහෙම අවසරයක් අරගෙනත් නැහැ.
වගකීමෙන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දය ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් කියලා තීරණය කරා. පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ ඒගොල්ලන්ට වෙනම පක්ෂයකින් ඉල්ලන්න කියලා අවසරය දීලා නැහැ. ආසන්න උදාහරණය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකාවේ පක්ෂය ඉවත් කරන්න ගියා. නමුත් ඔවුනේ උන් ප්‍රබල වුණා. දැන් මෙතනත් ඔය දේ වුණා. දැන් මහින්ද රාජපක්ෂ කියන්නේ වෙනම දේශපාලන අයිකන් එකක් නේ අපි පිළිගන්න බෑ මේ රටේ. සජිත් ප්‍රේමදාස කියන්නේ එහෙම අයිකන් එකක් නෙමෙයි. ඔබ කියන්නේ අයිකන් එක රනිල් වික්‍රමසිංහ මහත්තයා. පැහැදිලිව මේ රටේ දේශපාලන මේ කඳවුරු දෙකේ සත්‍යාධි පක්ෂ කඳවුරේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. අර පැත්තේ මහින්ද රාජපක්ෂ මහත්මයා. මේක තමයි ඇත්ත කතාව. මාස 3ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් එම මැතිවරණය නොපැවැත්විය යුතු බවට හෝ පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවට ව්‍යවස්ථාවේ කිසිදු තැනක සඳහන්ව නැතැයි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නා. ඒ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරි ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම් 8 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරි ගැසට් නිවේදනය අවලංගු කරන්න ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම අද 8 වන දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරුණා. අද දිනේදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරු 5 දෙනෙක් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා. අතරමැදි පෙත්සමක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර ඔහුගේ කරුණු දැක්වීම අතරතුර ඔහු ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පාලන බලතල සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ලැබුවා. ඔහු පෙන්වා දුන්නේ අප්‍රේල් 30 වනදායින් පසුව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට රජයේ ප්‍රාග්ධන වියදම් සඳහා මුදල් ලබා ගැනීමට මෙන්ම ණය ලබා ගැනීමට බලයක් නොමැති බවට පෙත්සම්කරුවන් ඉදිරිපත් කර ඇති තර්කය කිසිදු පදනමකින් තොර තර්කයක් වන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තිය ප්‍රකාරව යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කැටුම්පත නීතිය බවට පත්වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති අවස්ථාවක රජය විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ මුදලින් මුදල් ලබා ගැනීමටත් වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ 153 වගන්තියේ සඳහන් වන රජයේ සේවා යන වදනෙහි අර්ථය වන්නේ රජයේ සේවකින්ගේ වේතන ගෙවීම ඇතුළු පුනරාවර්තන වියදම් පියවීම සඳහා පමණක් බවට පටු ආකාරයෙන් අර්ථකථනය කළ යුතු බවට පෙත්සම්කරුවන් තර්ක කළද එය කිසිසේත්ම නිවැරදි නොවන බවයි. අතුරු සම්මත ගිණුමකින් හෝ අයවැය හරහා සම්මත කර ඇති මුදලක් ඒකාබද්ධ අරමුදලින් ඉවත් කර ගැනීමට අදාළව ප්‍රතිපාදන සලසා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තියේද රජයේ නියමිත සේවාවක් සඳහා යන යෙදුම භාවිත කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඒ අනුව රජයේ සේවා යන යෙදුමින් අදහස් වන්නේ රජයේ පුනරාවර්තන වියදම් පමණක් බවට පටු ආකාරයෙන් අර්ථකථනය කිරීම වැරදි බවත් එම යෙදුම යටතට රජයේ ප්‍රාග්ධන වියදම් මෙන්ම ණය සේවාවන් ඇතුළත් වන බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විනිසුරු මඩුල්ල හමුවේ පෙන්වා දුන්නා. ඒ අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව යටතේ සිදු කිරීම වඩාත් සුදුසු ක්‍රමවේදය වුවත් රාජ්‍ය මූල්‍ය බලය වෙනුවෙන් පමණක්ම පාර්ලිමේන්තුව යලි කැඳවීමට අවශ්‍ය නොවන ආකාරයෙන් නීති සම්පාදකයන් ව්‍යවස්ථා ප්‍රතිපාදන සලසා දී ඇති බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට දින නියම කළහොත් පෙත්සම් විභාගයේ අවසන් වන තෙක් මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට නොහැකි බවට මැතිවරණ කොමිසම පැවසීමට වැඩි ඉඩක් ඇති බැවින් පෙත්සම් විභාගයට දින නියම කිරීම අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පවසා සිටියා. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් මහමැතිවරණය තව දුරටත් කල් යන අතර වඩාත් අහිතකර කාරණය වන්නේ එවැනි වාතාවරණයක වුවද පාර්ලිමේන්තුව විසිරුවා හැරි පාර්ලිමේන්තුවක් ලෙස දිගින් දිගටම පැවතීම බවද සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ අවධානයට යොමු කළා. මේ අතර මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඉදිරිපත් කර තිබූ අතරමැදි පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයට කරුණු දක්වනු ලැබුවා. කරුණු දැක්වීම අතරතුර ඔහු පෙන්වා දුන්නේ ව්‍යවස්ථාවේ වගන්ති වෙන්වෙන්ව නොව එක්ව කියවිය යුතු බවට 2018 පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා මාර්තු 2 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ අවලංගු එකක් බවට පෙත්සම්කරුවන් ගෙන එන තර්කය සලකා බැලීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 62, 70 සහ 101 යන වගන්ති එක්ව කියවිය යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කළා. මාස 3ක් ඇතුළත මහමැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා දින නියම කළ යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන් අවශ්‍යතාවයට අනුකූලව ජනාධිපතිවරයා කටයුතු කර ඇති වුවද එදිනට මැතිවරණය පැවැත්විය නොහැකි අවස්ථාවක කඩිනමින් මැතිවරණය පැවැත්වීමට හැකි මීළඟ හොඳම ක්‍රමවේදය 1981 මහමැතිවරණ පනත හරහා සලසා දී ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වැඩිදුරටත් පැවසුවේ මාස 3ක් ඇතුළත මැතිවරණයේ පැවැත්වීමට නොහැකි හේතුවක් පවතින්නේ නම් මැතිවරණය නොපැවැත්විය යුතු බව හෝ පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතු බවට ව්‍යවස්ථාවේ කිසිදු තැනක සඳහනක් නොවන බවයි. COVID-19 පාලනය කිරීමේදී හදිසි නීතිය පැනවුවා නම් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දීමට හැකියාව තිබූ හේයින් ජනාධිපතිවරයා හදිසි නීති රෙගුලාසි පැනවීමෙන් තොරව තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ඔහුව අගය කළ යුතු අවස්ථාවක විපක්ෂයේ පාර්ශව හදිසි නීතිය පැනවිය යුතු බවට ජනාධිපතිවරයාට පවසන්නේ ජනතාව කෙරෙහි ආදරයකින් නොව යලි පාර්ලිමේන්තුව රැස් කර ගැනීමේ අරමුණින් පමණක් බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. වෙනත් රටවල් COVID-19 වර්ධනයට නව නීති සම්මත කර ඇති හේයින් පාර්ලිමේන්තුව කැඳවා ශ්‍රී ලංකාවද නව නීති සම්මත කරගත යුතු බව පෙත්සම්කරුවන් පවසන හේයින් එලෙස නව නීති සම්මත කළ රටවල් කිහිපයක් හඳුනා ගැනීම වැදගත් වන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළා. COVID-19 ආසාදිතයින් ලක්ෂ 4කට වැඩි සංඛ්‍යාවක් සිටින බ්‍රසීලය, COVID ආසාදිතයින් 1,80,000කට වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රංශය මෙන්ම COVID ආසාදිතයින් ලක්ෂ 2කට වැඩි සංඛ්‍යාවක් සිටින මහා බ්‍රිතාන්‍යයද COVID මර්ධනයට නව නීති සම්මත කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා. එවැනි වාතාවරණයක පවතින නීති උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව COVID-19 වෛරසය සාර්ථකව පාලනය කර ඇති බව පැහැදිලිවම පෙනී යන හේයින් නව නීති සඳහා පාර්ලිමේන්තුව යලි කැඳවීමට අවශ්‍ය නොවන බවට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැහැදිලි කළා. අතරමැදි පෙත්සම්කරුවන් වැඩිදුර කරුණු දැක්වීම හෙට පෙරවරු 10ට යලි ආරම්භ වීමට නියමිතයි. මේ අතර ඉදිරි මහමැතිවරණය පිළිබඳව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. මහින්ද දේශප්‍රිය කියන්නේ හැමදාම වෙලාවට මැතිවරණ තිබ්බ කෙනෙක්. එක්ක වෙලාවටත් කලින් මැතිවරණ තිබ්බ කෙනෙක්. හැබැයි එතුමා මැතිවරණ කොමිසමේ සභාපති වෙච්ච දවසේ ඉඳන් ප්‍රාදේශ සභා මැතිවරණේ කල් ගියා, පළාත් සභා මැතිවරණේ කල් ගියා. දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් කල් යෑමක් අපිට පේනවා. ඇයි මේ කල් දාන්නේ? දැන් හැබැයි ආණ්ඩුව බැලුවා දවසින් දවස ඒගොල්ලන්ගේ ජනප්‍රියතාවය අඩු වෙනවා. 5000 දීලා බැලුවා මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. හැබැයි ඒ ක්‍රමයෙන් අනුගමනය කරපුවාම මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා මේක වැරදි. එදා ඉඳලා මැතිවරණ කොමසාරිස්වරයාට පහර ගන්න පටන් ගත්තා. ජාසිංහ මහත්තයා ඊයේ පත්තරේට කියනවා ආයතනවල සියල්ල රොත්තක් හැටියට ගේන්න එපා කියලා. කාර්යාලයක ඉන්න 100ක් 150ක් මේ විදිහට ගේන්න බැරි නම් ලක්ෂ 150ක් ජනතාව කොහොමද ඡන්ද පොලට ගේන්නේ? අපිට පුළුවන් මැතිවරණ නීති රීති කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තියෙන 1897 සම්මත කරපු නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත ඒ යටතේ අවශ්‍ය රෙගුලාසිය සකස් කරන්න පුළුවන්. ඒ නිසා පාර්ලිමේන්තුවේ යලි කැඳවන්න සිදුවේද කියන ඍජු උත්තර දෙන්න වටේ යන්නේ නැතුව අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් තුල මැතිවරණ රාජකාරිවල ඉන්න නිලධාරීන්ගේ ආරක්ෂාව කොහොමද සැලසන්නේ? මැතිවරණ ව්‍යාපාරේ ඉන්න මිනිසුන්ගේ ආරක්ෂාව කොහොමද සැලසෙන්නේ? අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සැලසෙන්නේ කොහොමද? මේ පිළිබඳව ආණ්ඩුව හිතා බැලිය යුතුව තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ඒ විපක්ෂයේ එච්චර ප්‍රශ්නයක් වෙන විපක්ෂයක් නෙවෙයි. ඒක දැන් ඉඳුල් වෙච්ච, නන්නත්තර වෙච්ච, අනාථ වෙච්ච විපක්ෂයක් බවට පත් වෙලා තියෙන්නේ. බල්ලෝ නාවන්න ගෙනියන්න ලේසි, විපක්ෂයේ පැතුරට ගෙනියන්න අමාරුයි. අපි කවදාත් නවත්තන්න කිව්වේ නෑ. අපි කිව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශය, අනිල් ජයසිංහ මැතිතුමා, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආණ්ඩුව කියන්න අවශ්‍යයි. ඒ අවසරය දුන්නාට පස්සේ අපි සූදානම් ඕන ඡන්දයකට මුණ පාන්න. ඉතින් අපිට දැනෙන දේ තමයි තමන්ගේ ආණ්ඩු කාලයේදී ඩෙන්ගු පාලනය කරගන්න බැරි වෙච්ච එක්සත් ජාතික පක්ෂය අද මැතිවරණ කොමිසමට උපදෙස් දෙනවා මැතිවරණ තියන්න ඕනේ කොහොමද කොරෝනා ඇතුලේ කියලා. පළාත් පාලන ආයතන මගින් අය කරන වරිපණම් බදු අනුපාතය වසර 2ක් යනතෙක් ඉහළ නොදැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ආනයන සීමාකරණය පිළිබඳ විශාල ගැසට් නිවේදනය. මේ ගැසට් නිවේදනයේ තියෙන සියලුම භාණ්ඩ වර්ග කොටස් 4කට බෙදෙනවා. කිසිදු ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය ක්‍රමයට ආනයනය කළ හැකි භාණ්ඩ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වැඩි බද්දක් ගෙවලා ආනයනය කළ හැකි භාණ්ඩ, තුන්වෙනුව දින 90කට වඩා වැඩි කාල පරිච්ඡේදයේ සැපියුම්කරුගේ ණය පාසුකම් යටතේ ගෙන්නන්න ඉඩ දෙන භාණ්ඩ, తాවකාලික වශයෙන් සම්පූර්ණයෙන් තානම් කර තිබෙන භාණ්ඩ. මේ ලයිස්තුව කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් අනුමත කළා. මක්නිසාදයක් ලංකා ඉතිහාසයේ දරුණුතම විදේශ විනිමය අර්බුදයට අපි මුහුණ දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 5න් පාට පළාත් පාලන ආයතන වලට වරිපණම් බදු තක්සේරුව වැඩි කරනවා. COVID-19 වසංගතයේ කාරණ කොටගෙන පීඩාවට පත්වෙච්ච සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට සහ සාමාන්‍ය ජනතාවට සිද්ධ වෙන මේ තත්ත්වයේ වැළැක්වීම සඳහා తాවකාලික වශයෙන් අත්හිටවල තියෙන අවුරුදු 2ක් යනතෙක් අය කරමින් සිටි බදු අනුපාතයම අය කරන ලෙසට ආණ්ඩුකාරවරුන්ට පළාත් පාලන ආයතන සමග සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් සකස් කරන්නට කියලා
සඳහන් කළා. හාල් මාෆියාවට යට වුණා නේද ආණ්ඩුව? ආණ්ඩුව හාල් මාෆියාවට යට වෙලා නැහැ. සල්ලි වැඩි කරේ? අපි කලින් රජයේ එකඟ වෙලා තිබුණ මිල රුපියල් 98ක් එකඟතාවයකට ඇවිල්ලා මේ මිල ක්‍රියාත්මක කළා. ඊට පසුව ඇති වූ තත්වයන් තුලදී රජය තවදුරටත් පාරිභෝගික ජනතාවට සාහනය සලසා දීම සඳහා තවත් ඒ 98 මිල පහතට හෙලන්න උත්සාහයක් දැරුවා. ඒ දැරුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ වෙළඳපොලේ ගැටලුවක් ඇති වුණා. ඒ තුලින් අතිගරු ජනාධිපතිතුමත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් සියලු මැදිහත්වීම් කර අවසානයේදී නැවත හිඟියක් ඇති නොවන ආකාරයට නව කුඩා 100කට වඩා පහතින් හාල් මිල තබා ගැනීමට හැකිවන ආකාරයේ යම්කිසි ගැළපුමක් ඇති කරලා තිබෙනවා. ඒක කාගේවත් ජයග්‍රහණයක් හෝ පරාජයක් නොවේ. පාරිභෝගිකයාගේ පැත්තෙන් ජයග්‍රහණයක්. මොකද පාරිභෝගිකයට භාණ්ඩ හිඟියක් ඇති කරොත් අපි අතේ රජයේ නැතුව හිඟියක් ඇති වුණොත් ඒ ඇති වෙන තත්වයේ තුල කළු කඩ වෙළඳ පොලක් ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා තමයි මේ ක්‍රියාමාර්ගයේ අරන් තිබෙන්නේ. මේ අතර පසුගිය දින කිහිපය තුළ සහල් මිල සම්බන්ධයෙන් මහා පරිමාණ මෝල් හිමියන් සහ රජය අතර විවිධ අදහස් හුවමාරුවීමෙන් පසු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් උපරිම සිල්ලර මිල ඉහළ දැමීමට රජය තීරණය කළා. ඊට අදාළ ගැසට් නිවේදනය අද රජය විසින් නිකුත් කරනු ලැබුවා. කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වූ අතර නව ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 120ක්. එසේම තම්බන ලද සම්බා සහ කැකුළු සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වනවා. නාඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 96ක් වන අතර කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 93ක් ලෙස ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. දෙහිවල ට්‍රොපිකල්ලෙන් ලැගුම්හලේ බෝම්බකරුවන ජමීල් මොහොමඩ් බෝම්බේ පුපුරවා හැරීමට පෙර බුද්ධ්‍යංශ නිලධාරීන් බෝම්බකරුගේ වැල්ලම්පිටියේ නිවසට ගොස් තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී ඊයේ අනාවරණ වුණා. ඒ පෞද්ගලික ආරක්ෂක සේවයක මෙහියුම් කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු ඊයේ කොමිසම හමුවේ කළ ප්‍රකාශයකින් අනතුරුවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දෙවනුව සාක්ෂි ලබා දුන්නේ පෞද්ගලික ආරක්ෂක සේවයක මෙහෙයුම් කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන මරික්කාර් මොහොමඩ් අමීර් නැමැත්තයි. පාස්කු ඉරුදින දෙහිවල මස්ජිදුර් රහ්මාන් ජුම්මා මස්ජිද් ඉස්ලාම් දේවස්ථානයේ ඉල්ලීමක් මත එහි ගොඩනැගිල්ලකට ආරක්ෂාව සලසන ලෙස සිය ආයතනයෙන් ඉල්ලීමක් කර තිබූ බව ඔහු කොමිසම හමුවේ පැවසුවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් ප්‍රහාරය එල්ල වූ දින දහවල් 12:45ට පමණ එම ස්ථානයට ගිය බවයි සාක්ෂිකරු කියා සිටියේ. නැවත පැමිණෙන අතරතුර ඔහු දේවස්ථානයේ අසල බහින් බස්සීමක නිරතව සිටින පිරිසක් අතරට ගොස් තිබෙනවා. ඔහු පැවසුවේ එහි ගිය තමන් සැකසහිත එක් පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටියත් රියදුරු බලපත්‍රය තමන්ට දුන් බවයි. සැකසහිත පුද්ගලයා පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා ශිෆානා ඕමාර් නැමැති අදාළ පුද්ගලයාගේ බිරිඳට දුරකථනය ඔස්සේ කතා කළ බවත් එහිදී මෙම තැනැත්තාගේ නම අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් ලෙස පැවසූ බවත් ආරක්ෂක නිලධාරියා කොමිසමට ප්‍රකාශ කළා. එලෙස තොරතුරු විමසීමෙන් පසු ජමීල්ට පිටවයාමට ඉඩ දුන් බවද සාක්ෂිකරු පැවසුවා. සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේ අනතුරුව තමන් එම ස්ථානයෙන් පිටව ගිය බවත් පෙර ඇමතු අංකයෙන් පිරිමි පුද්ගලයෙක් කතා කර ජමීල් නැමැත්තාව කැටු යාමට පැමිණෙන බැවින් ඔහුව රඳවා තබා ගන්නා ලෙස දැනුම් දුන් බවයි. නමුත් ජමීල් නැමැත්තා සහ තමන් එම ස්ථානයෙන් පිටව ගිය බවත් තමන්ද රාජකාරියට යා යුතු බව පවසමින් ඇමතුම විසන්ධි කළ බවත් පැවසුවා. යලි එම පුද්ගලයාම ඇමතුමක් ගත් බවත් තමන් එහි නොමැති බැවින් ඇමතුම විසන්ධි කළ බවත් ඔහු කොමිසමට ප්‍රකාශ කළා. එමෙන්ම සාක්ෂිකරු පැවසුවේ එදිනම පස්වරුවේ තමන් නිවසේ රැඳී සිටින අවස්ථාවේ නාදුනන අංකයකින් ඇමතු අයෙක් තමන් හමුදා බුද්ධ්‍යංශයේ බවත් ඔහු හමුවීමට අවශ්‍ය බවත් පැවසූ බවයි. ඒ අනුව හැවලොක් ටවුන්හි බුදු පිළිමේ අසලට පැමිණෙන්නයි දැනුම් දුන්නත් ඔවුන් නියමිත වේලාවට නොපැමිණීම නිසා ඇති වූ සැකේ හේතුවෙන් තමන් වැල්ලවත්ත පොලිසියට ගොස් පැමිණිලි කළ බවද ඔහු පැවසුවා. පසුව බුද්ධ නිලධාරින් යළිත් දුරකථන ඇමතුමක් ලබා දී තමන් සිටි වැල්ලවත්ත පොලිස් ස්ථානයට පැමිණ තමා හමු වූ බවත් ඔවුන් බුද්ධ නිලධාරින්දයි තහවුරු කර ගැනීමට හිටපු බුද්ධ නිලධාරියෙකු වූ සිය ආයතනයේ ප්‍රධානියට දුරකථනින් කතා කළ බවයි සාක්ෂිකරු පැවසුවේ. පසුව එම නිලධාරින් සමඟ බෝම්බකරු රැඳී සිට ඉස්ලාම් දේවස්ථානය අසලට ගිය බවත් එහිදී එහි සිටි එක් නිලධාරියෙකුගේ ජංගම දුරකථනයට ඡායාරූපයක් ලැබුණු බවත් සාක්ෂිකරු කොමිසමට කරුණු දැක්වුවා. ඒ ජමීල් මොහොමඩ්ගේ රියදුරු බලපත්‍රය බවත් තමන් සතුව තිබූ එම බලපත්‍රයේ ඡායාරූපය සැසඳීම නිසා නිලධාරීන්
වැඩේ ඉවරයි යනුවෙන් පවසා තමන්ව වැල්ලවත්ත පොලිසියට ගෙනවිත් දැමූ බවයි සාක්ෂිකරු පැවසුවේ. එහිදී කොමිසම ප්‍රශ්න කර සිටියේ ජමීල්ගේ බිරිඳ සමග කතා කිරීමෙන් පසු පැමිණි ඇමතුම් බුද්ධ්‍යංශ නිලධාරීන්ගෙන් පැමිණි බවට විශ්වාසද යන්නයි. සාක්ෂිකරු එහිදී පැවසුවේ ජමීල්ගේ බිරිඳගේ නිවසෙන් පැමිණි දුරකථන ඇමතුමේ කතා කළ පුද්ගලයාගේ හඬත් බුද්ධි නිලධාරියෙකු බව පවසමින් කතා කළ හඬත් සමාන බවයි. එහිදී කොමිසම විමසුවේ බුද්ධි නිලධාරීන් පළමු ඇමතුමේදීම ඔවුන්ගේ අනන්‍යතාව පැවසුවේ නම් ජමීල් මොහොමඩ් නවත්වා ගැනීමට හැකියාව තිබුණේද යන්නයි. තමන්ට උපරිමයෙන් ඒ සිදු කිරීමට හැකියාව තිබූ බව ඔහු එහිදී කොමිසම හමුවේ පැවසුවා. දැන් තවත් පුවත් කිහිපයක්. වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ කලහකාරී සිදුවීමට හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ කිරීමට එවකට පැවති යහපාලන ආණ්ඩුව දේශපාලනිකව උත්සාහ දැරූ බව විශ්‍රාමික බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා අද අනාවරණ කළා. ඒ 2015 ජනවාරි මාස 8 වන දින සිට 2019 නොවැම්බර් මාස 16 දින දක්වා වූ කාලපරාසය තුළ සිදු වූ යයි පැවසෙන දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ලියක හමන්දිරිත් එක්ක එක්කව වෙලා චම්පිකරණවක රාජිත සේනාරත්නව හිටපු ඇමතිතුමන්ලා පොලිස්පති පූජිත ජයසුන්දර ශානි අබේසේකර එක්කව වෙලා මේ කුමන්ත්‍රණය කළා කට උත්තර අලුතෙන්ම හදලා තමයි මාව අවුරුද්දකුත් දවස් 7ක් රිමාන්ඩ් හිටියේ. සුජීව සේනසිංහ ඇමතිතුමා කියනවා පැමිණිලි කරන CID එකට මේක සම්පූර්ණයෙන්ම කටයුතු කරන්න ආරක්ෂක ලේකම්තුමා තමයි ක්‍රියා කරලා තියෙන්නේ. ඒකේ කියන සිංහල කොටිය කියන මිනිහා දාලා තියෙනවා. ඉරගෙදර කැරල්ලක් ඇති කරලා STF එකේ 795කට පහර දීලා ස්වාමිනාഥන් ඇමතිතුමා මොකද්ද මිලියන 2 බැගින් දුන්නා මේ ආයුධ තියාගෙන ගහපු මිනිස්සුන්ට. මේවා පරීක්ෂණ කරන්න ඕනේ. මේ ස්වාමිනාഥන් ඇමතිතුමාගෙන් අය කරන්න ඕනේ. පොතුවිල් මුහුදු මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ලබන සතියේදී ආරම්භ කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා දැනුම් දුන් බව විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්දසිරි හිමියන් පවසනවා. මුහුදු මහා විහාරයේ ඊයේ සංචාරකයට එක්වීමෙන් පසු අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා. කාතන්කුඩි පුනච්චි මුලේ ප්‍රදේශයේ දීවරයින්ට කිලෝග්‍රෑම් 500ක් බර ඇති මත්ස්‍යයෙක් හමු වී තිබුණා. ඔවුන් රුපියල් 1,50,000කට මෙම මත්ස්‍යයා අලෙවි කර තිබෙනවා. මාදුරු ඔය ඉසෙඩ්ඩී ප්‍රධාන ඇලට අර්ලගංවිල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ඇදවැටුණු වනාලි දෙදෙනෙකු ඊට කිලෝමීටර් 3ක පමණ දුරින් පිහිටි වෙහෙරගම ප්‍රදේශයෙන් අද පෙරවරුවේ ගොඩට පැමිණ තිබෙනවා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.